දැන් අපි මේ එච්චර කල් මේ සාකච්ඡා කරපු තරංග ඔය තරංග චලිතය ගැන එහෙම කරද්දී ජල තරංග එතකොට තන්තුවක ඇති වෙන තරංග ශ්‍රින්කියක ඇති වෙන තරංග අන්වායාම තරංග තීරයක් තරංග විද්‍යුත් චුම්බක තරංග ඔය කියපු හැම තරංගයක්ම ප්‍රගමන තරංගයක්. ඒ සෑම තරංගයක්ම මොන තරංගයක්ද? ප්‍රගමන තරංගයක්. ඒවට ප්‍රගමන තරංග කියන්නේ ඒවා සඵල වශයෙන් ශක්ති ප්‍රමාණයක් එක තැනක ඉඳලා තව තැනකට අරගෙන යනවා. දැන් උදාහරණයක් ගත්තොත් සූර්යාගේ ඉඳලා පෘථුවිය දක්වා එන ඒ සියලුම විකිරණ විද්‍යුත් චුම්බක තරංග ආලෝකය එතකොට රේඩියෝ තරංග රූපවාහිනී තරංග සූක්ෂම තරංග අදෝරක්ත කිරණ පාරජම්බුල කිරණ එක්ස් කිරණ ගැමා කිරණ ඒ ඔක්කොම විද්‍යුත් චුම්බක තරංග. ඒවා සූර්යාගේ සිට පෘථුවිය දක්වා එනවා. ඉතින් හැම එකක්ම සමානට පෘථුවියටම එන්නේ නැහැ. පාරජම්බුල කිරණ පෘථුවිය පොළොව මට්ටමටම එන ප්‍රමාණය බොහොම අඩුයි. එක්ස් කිරණ ගැමා කිරණ නම් ඒවා බොහෝ දුරට එන්නේ නැහැ. හරි. එතකොට ආලෝකය, තාප විකිරණය වගේ ඒවා නම් එනවා. ඒවා එනවා. පාරජම්බුල කිරණ සුළු ප්‍රමාණයක් එන්න පුළුවන්. මොකද මගදී නවතිනවා ඉතුරු ඒවා. ඉතින් ඒ එන්නේ එන කිරණ දැන් ආලෝකය ගැන හිතන ආලෝකෙත් අපිට ආලෝක ශක්තිය අරගෙන එන්නේ සූර්යාගේ ඉඳලා. ඒ කියන්නේ ශක්තියක් අරගෙන ඇවිල්ලා තියෙන පෘථුවියට. ඒ නිසා අපි ඒක ප්‍රගමන තරංගයක් කියලා කියනවා. දැන් ජල තරංගයක් අපි නිරීක්ෂණය කළොත් එහෙම එක තැනක ජල පෘෂ්ඨයක් කම්පණය කරපුවාම ඒ ඇති වෙන ජල තරංගේ නැත්තම් රැලිත්ත ගමන් කරනකොට ඒ රැලිත්තට අහු වෙන මොකක් හරි ජල පෘෂ්ඨයේ මත පාවෙන වස්තුවක් තිබුණොත් ඒක එහෙම ඒක ඉහළ යනවා පහළ යනවා චලනය වෙනවා. ඒ කියන්නේ ඒ වස්තුවට යම්කිසි ශක්තියක් ඇවිල්ලා තියෙනෝනේ. ඒ ශක්තියක් සම්ප්‍රේෂණය කරලා තියෙනෝනේ. තරංගය එනවත් සමගම ශක්තියකුත් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අර වස්තුව ඉහළ පහළ චලනය වීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේ ශක්තිය සම්ප්‍රේෂණය කරන තරංග තමයි අපි හඳුන්වන්නේ ප්‍රගමන තරංග කියලා. ස්ථාවර තරංග ඇති වෙන්නේ ප්‍රගමන තරංග දෙකක් අධිස්ථාපනය වීමෙන්. ප්‍රගමන තරංග දෙකක් අධිස්ථාපනය වීමෙන් තමයි ස්ථාවර තරංග ඇති වෙන්නේ. ඒක මෙහෙමයි. දැන් අපි ඔන්න හිතන්නකෝ මෙතන කම්පනයක් ඇති කළොත් එහෙම ඒ ඇති කරපු කම්පනය දැන් මේ තන්තුව කම්පනය කළොත් කෙලවරකින් හරි කොහෙන් හරි අපිට මේක කම්පනයක් කරන්න පුළුවන්. තීරයක් ලෙස කම්පනය කරලා අපිට මේක තීරයක් තරංගයක් ඇති කරන්න පුළුවන්. ඒ ඇති කරපු තීරයක් තරංගේ අර කෙලවරට ගිහිල්ලා එතන කෙලවරෙන් පරාවර්තනය වෙලා ආපහු මේක දිගේ එනවා. එන තරංගේ අධිස්ථාපනය වෙනවා. එහෙම අධිස්ථාපනය වෙලා ස්ථාවර තරංගයක් ඇති වෙනවා. තරංගයක් පරාවර්තන තරංගයකුයි අධිස්ථාපනය වීමෙන් ස්ථාවර තරංගයක් ඇති වෙනවා. ඒ ඇති වෙන ස්ථාවර තරංගයේ තරංග රටාව එහෙම නිශ්චලව තියෙනවා වගේ තමයි අපිට පේන්නේ. ඒකේ පුඩු වශයෙන් ඇති වෙනවා කියලා පේන්නේ. දැන් මේක අපිට එක බලාගත්තා. ස්ථාවර තරංගය. මේ දැන් මේ කම්පනය කරපුවා මේක යන්නේ ස්ථාවර තරංගය. හරි. පේනවද ඒක හැදෙන හැටි? පේනවද පුඩුවක් හැදෙනවා කියලා? පේනවද? ස්ථාවර තරංගය. දැන් මේක නෑ එක පුඩුවයි හැදෙන්නේ. එතකොට පුඩු කීපයක් හැදෙන විදිහට ස්ථාවර තරංගය හැදෙන්න පුළුවන්. ඒකෙත් එකයි. ස්ථාවර පුඩු ගණන් සමාන බිඳුව එක. ඒ ආදි වශයෙන් හැදෙන්න පුළුවන්. ඊළඟට නුගතුම ඇති වෙනවා කියලා කියන්නේ සංඛ්‍යාත සුළු වශයෙන් වෙනස් තරංග දෙකක් අධිස්ථාපනය වීමෙන් අපිට සමාන කාලාන්තරයකට වරක් උපරිම තීව්‍රතාවයන් ශ්‍රවණය වීම තමයි
නුගැසුම් ඇතිවීම කියලා කියන්නේ. නුගැසුම් කියලා කියන්නේ. දැන් මේකෙත් ඔයාලට අහගත්තොත් ළඟ ඉඳලා ඇහෙනවා ඒක. නුගැසුම් එනවා. ඇහෙනවද? මේ කම්බි දෙක ටිකක් සංකේත සමාන ආසන වශයෙන් සමාන කරලා තියෙන්නේ. ඉහළ පහළ යන ගතියක්. තරංග දෙකක් අධිෂ්ඨාපනය වීම මගින් තරංග දෙකක් අධිෂ්ඨාපනය වීම මගින් උපරිම තීව්‍රතාවයක් ඇතිවීම හෝ අවම තීව්‍රතාවයක් ඇතිවීම නිරෝධනය ලෙස හඳුන්වනු ලබයි. අපි හිතමුකෝ තරංග දෙක අධිෂ්ඨාපනය වෙන්නේ සමාන කලාවෙන් කියලා. ඒ කියන්නේ එක තරංගයක ශීර්ෂයක් සමග අනිත් තරංගෙත් ශීර්ෂයේ අධිෂ්ඨාපනය වෙන විදියට යම් මොහොතකදී තරංග දෙක අධිෂ්ඨාපනය වෙනවා කියලා හිතන්න. ඒකට අපි කියනවා සමාන කලාවෙන් අධිෂ්ඨාපනය වෙන්නේ කියලා. තරංග දෙක එහෙම සමාන කලාවෙන් අධිෂ්ඨාපනය වෙනවා නම් එම ස්ථානයේ තීව්‍රතාවය උපරිම වෙනවා. උපරිම තීව්‍රතාවයක් ලැබෙනවා. එතකොට අපි හිතමුකෝ සමහර වෙලාවට එක තරංගයක නිම්නයක් සමග අනිත් තරංගයේ නිම්නය අධිෂ්ඨාපනය වෙන විදියට එකක නිම්නයේ මතට අනිකේ නිම්නයේ එන විදියට තරංග දෙක අධිෂ්ඨාපනය වෙනවා නම් මේ වගේ මේ ශීර්ෂ අධිෂ්ඨාපනයක් ශීර්ෂයක් සමග ශීර්ෂයක සිදුවන අධිෂ්ඨාපනය මෙතන නිම්නය සමග නිම්නයක සිදුවන අධිෂ්ඨාපනය. දැන් එවැනි අධිෂ්ඨාපනයක් වෙනවා නම් සිදුවන නිරෝධනය අපි කියනවා නිර්මාණකාරී නිරෝධනයක් කියලා. මොකද තීව්‍රතාවය උපරිම වෙනවා. අපි හිතමුකෝ අධිෂ්ඨාපනය වෙන්නේ ශබ්ද තරංග දෙකක් නම් ඒ ශබ්ද තරංග දෙක අධිෂ්ඨාපනය වෙන ස්ථානයේ ඒ කියන්නේ නිරෝධනය වෙන ස්ථානයේ නිර්මාණකාරී නිරෝධනයට ලක් වෙන තැනදී උපරිම තීව්‍රතාවයක් ඇහෙනවා. අපි කියනවා මේක නිර්මාණකාරී නිරෝධනය කියලා. විනාශකාරී නිරෝධනය කියලා කියන්නේ ඔගේ අනිත් පැත්ත උණු. දැන් ශබ්දයේ අධිෂ්ඨාපනය වුණොත් ශබ්ද තීව්‍රතාවය උපරිම වෙනවා. උපරිම ශබ්දයක් එනවා නිර්මාණකාරී නිරෝධනයේදී. ආලෝකයේ අධිෂ්ඨාපනය වුණොත් එහෙම එතන ආලෝක තීව්‍රතාවය උපරිම වෙනවා. වැඩි වෙනවා. කියන්නේ ආලෝකයේ නිර්මාණකාරී නිරෝධනයට ලක් වුණොත් එතන ආලෝක තීව්‍රතාවය උපරිම වෙනවා. ශබ්දයේ නිර්මාණකාරී නිරෝධනයට ලක් වුණොත් එතන ශබ්ද තීව්‍රතාවය උපරිම වෙනවා. වෙන ඕනෑම තරංගයක් නිර්මාණකාරී නිරෝධනයට ලක් වුණොත් ඒ තරංගයේ තීව්‍රතාවය මේ ස්ථානයේදී උපරිම වෙනවා. හරි. ඒක තමයි නිර්මාණකාරී නිරෝධනය කියන්නේ. ඒක අනිත් පැත්ත වෙනවා විනාශකාරී නිරෝධනය. ඒ කියන්නේ ඒක විෂම කලාවෙන් අධිෂ්ඨාපනය වුණොත් එහෙම. එකක අර කියන්නේ සාමාන්‍යයෙන් ජනවහරේදී කියනවා එළ හරකයි මේ හරකයි වගේ කියලා. ගැලපෙන්නේ. එළ හරකයි මේ හරකයි දෙන්නම හරක් හින්දා අවුලක් නැහැ. ඒ අතින් ගැලපෙනවා. නේද? ඒ අතින් ගැලපෙනවා. දෙන්නම හරක්. හැබැයි එළ හරකයි මේ හරකයි වුණාම ඒක මොකද්ද නොගැලපීම? කරත්තෙට බඳින්නත් බෑ. කුඹුර කොටන්නත් බෑ. ඒකයි වැඩි. එළ හරකයි මේ හරකයි බානකට බැඳගත්තාම කරත්තේ බඳින්නත් බෑ. කුඹුර හාන්නත් බෑ. කුඹුර හානකොට මේ හරකත් එක්ක එළ හරක දැම්මට හරියන්නේත් නෑ. කරත්තෙට බැඳිනකොට එළ හරකත් එක්ක මේ හරක දැම්මට හරියන්නේත් නෑ. ඒකයි ඒක කියන්නේ. ගැලපෙන්නේ නෑ. මොකක්වත් කරන්න බෑ. තනකොළ කන්න විතරයි පුළුවන්. හරිද? එළ හරකෙකුයි මේ හරකෙකුයි එක බානකට බැන්දොත් බානට බැදලා කන්න දෙන්න පුළුවන්.
ඒකත් සමහරට බැරි වෙයිද දන්නේ මොකද මුංගේ උස අරේ මේ වෙනස් වෙනද එක එක වෙනස් වුණොත් චර්යාව නේද? ඒක තනකොළ ටිකක් කා ගන්න බැරි වෙනවා. එළහරකයි මීහරකයි වගේ වෙනවා වගේ තමයි විසම කලාවෙන් අදිස්ථාපනය වුණා. එක තරංගයක ශීර්ෂයේ සමග අනෙකේ නිම්නය අදිස්ථාපනය වෙන විදියට අදිස්ථාපනය වුණොත් අන්න එවැනි නිරෝධනයක් අපි කියනවා විනාශකාරී නිරෝධනයක් කියලා. විනාශකාරී නිරෝධනයකදී ශබ්දය නිශ්ශබ්ද වෙනවා. ශබ්ද නිශ්ශබ්ද වෙනවා. විනාශකාරී නිරෝධනයකදී. විනාශකාරී නිරෝධනයකදී ආලෝකයේ මොකද එන්නේ? අඳුර එනවා. ආලෝකයේ අඳුර එනවා. ආලෝක තරංගයක් සමග තවත් ආලෝක තරංගයක් විනාශකාරී නිරෝධනයට ලක් වුණොත් එහෙම එතන අඳුර ස්වභාවයක් එන්නේ. අඳුර එනවා. නිර්මාණකාරී නිරෝධනයේදී ආලෝකයේ තීව්‍රතාවය උපර දීප්තිය වැඩි වෙනවා. විනාශකාරී නිරෝධනයේදී ආලෝකයේ අඳුර එනවා. ඒක හරියට එකතු වීමෙන් ඇතිවීම සහ එකතු වීමෙන් නැතිවීම. ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නිර්මාණකාරී නිරෝධනයක් වෙන්නත් පුළුවන් විනාශකාරී නිරෝධනයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔක පැහැදිලි කරන්නේ අධිස්ථාපන මූලධර්මයෙන් හින්දා තමයි මම අධිස්ථාපන මූලධර්මයේ මුලින් කරලා පටන් ගත්තේ. හොඳයි අපි ලියමු. තරංග දෙකක් සමාන කලාවෙන් අධිස්ථාපනය වන්නේ නම් තරංග දෙකක් යම් ලක්ෂයකදී සමාන කලාවෙන් අධිස්ථාපනය වන්නේ නම් ඒවා නිර්මාණකාරී නිරෝධනයට ලක්වන්නේ යයි කියනු ලබයි. ඒවා නිර්මාණකාරී නිරෝධනයට ලක්වන්නේ යයි කියනු ලබයි. නිර්මාණකාරී නිරෝධනයකදී නිර්මාණකාරී නිරෝධනයකදී තීව්‍රතාවය උපරිම වේ. මෙන්න මේ රූප සටහන් ඇඳගන්න. ඊළඟට තරංග දෙකක් යම් ලක්ෂයකදී විෂම කලාවෙන් අධිස්ථාපනය වූ විට විනාශකාරී නිරෝධනය සිදුවේ. රූප ඇඳගන්න. එක් තරංගයක ශීර්ෂය සමග
අනකේ නිම්නේ අධිස්ථාපනයේ වූ විට එක් තරංගයක ශීර්ෂය සමග අනකේ නිම්නේ අධිස්ථාපනයේ වූ විට මෙම විනාශකාරී නිරෝධනය සිදුවේ. විනාශකාරී නිරෝධනයකදී තීව්‍රතාවය අවම වේ. ඒ අනුව යම් ලක්ෂයකදී ශබ්ද තරංග දෙකක් විනාශකාරී නිරෝධනයට ලක්වීම නිසා යම් ලක්ෂයකදී ශබ්ද තරංග දෙකක් විනාශකාරී නිරෝධනයට ලක්වීම නිසා නිශ්ශබ්දතාවය ඇති විය හැකිය. රැලිති ටැංකිය ඇසුරෙන් වෙනම ලියන්න. රැලිති ටැංකිය ඇසුරෙන් සවිතංගේ ඇසුරෙන් නිරෝධනය ආදර්ශනය කළ හැකිය. ඒකට අපි කරන්නේ මෙන්න මේ වගේ ජල පෘෂ්ඨය මත තුඩු දෙකක් කම්පණය වෙන්න සලස්සනවා. තුඩු දෙකක් සමකාලව කම්පණය වෙන්න සලස්සනවා. එතකොට ඒ තුඩු දෙක මගින්ම තුඩු දෙක කම්පණය වෙන ස්ථාන දෙක මගින්ම වෘත්තාකාර තරංග පෙරමුණු ශ්‍රේණි දෙකක් ඇති වෙනවා. හරි. මේකෙන් ඇති වෙනවා වෘත්තාකාර තරංග පෙරමුණු ශ්‍රේණි ශීර්ෂ සහ නිම්න වශයෙන්. අනිකනුත් ඒ විදිහට ඇති වෙනවා. දෙකෙන්ම එහෙම ඇති වෙනවා. ඒ ඇති වෙන වෘත්තාකාර තරංග පෙරමුණු අධිස්ථාපනය වෙලා නිර්මාණකාරී නිරෝධනයට සහ විනාශකාරී නිරෝධනයට යම් යම් ස්ථානවලදී සමහර තැන්වලදී නිර්මාණකාරී නිරෝධනයට ලක් වෙනවා. සමහර ලක්ෂ්‍යවලදී විනාශකාරී නිරෝධනයට ලක් වෙනවා. මේ විදිහට නිරෝධනයට ලක් වුණාම අපිට ඒක කඩතිරේ මත පහළ තියෙන නිරීක්ෂණය කරන්න පුළුවන් යම් කිසි රටාවකට. අපි ඒක බලමු කොහොමද එන්නේ කියලා. හොඳයි. මෙහෙම ලියන්න. ජල පෘෂ්ඨයේ මත තුඩු දෙකක් කම්පණය වීමට සලස්වා ජල පෘෂ්ඨයේ මත තුඩු දෙකක් කම්පණය වීමට සලස්වා වෘත්තාකාර තරංග පෙරමුණු ශ්‍රේණි දෙකක් ඇති කරන්න. ඒවා අධිස්ථාපනය වීමෙන් ඇතිවෙන නිරෝධන රටා
පහත දැක්වෙන පරිදි කඩතිරේ මත නිරීක්ෂණය කරන්න. දැන් මේක ඇඳගන්න. මෙන්න මේ ලක්ෂවලදී ශීර්ෂ සහ නිම්න අධිස්ථාපනය වෙලා තියෙනවා. මම මේ කඩිරි වලින් දක්වලා තියෙන්නේ නිම්න, තදිරි වලින් දක්වලා තියෙන්නේ ශීර්ෂ. එතකොට මෙතනදී ශීර්ෂයක් සහ නිම්නයක් අධිස්ථාපනය වෙලා තියෙනවා. මේ රේඛාව දිගේම ශීර්ෂ සහ නිම්න අධිස්ථාපනයක් තියෙන්නේ. විනාශකාරී නිරෝධනය. මේ රේඛාව දිගේ ගත්තොත් එක්ක නිම්න දෙකක් නැත්නම් ශීර්ෂ දෙකක්, නිම්න දෙකක්, ශීර්ෂ දෙකක්, නිම්න දෙකක් නිර්මාණකාරී නිරෝධනය. තේරුණා? මොකද්ද?